ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ යක්විල කිතලහිටියාව ශ්‍රී බෝධිවංශාරාමාධිපති හලාවත දිසාවේ උපප්‍රධාන සංඝනායක ධර්මකීර්ති ශ්‍රී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ඇලබඩගම විමලසාර නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව කොට්ටාව ගැමුණුපුර තුන්වන මාවත අංක 116න් 40 දිවසේ චන්ද්‍රා ආර්යරත්න ඇතුළු සොයුරියන් සහ පවුලේ සැම කැස්බෑව තල්ගහහේන පාර පදිංචි රම්‍යා ජඹුරේගොඩ මහත්මිය ගම්පහ උඩතුත්තිරිපිටිය අංක 30 නිවසේ ලයනල් අබේකෝන් මහත්මයා පානදුර බණ්ඩාරනායක මාවත අංක 12න් 1 නිවසේ සරච්චන්ද්‍ර මෙන්ඩිස් සහ සුජාතා ද සිල්වා දෙපළ අනුරාධපුර මාතලේ හන්දියේ නිසල මාවත අංක 36 සසිරික නිවසේ BAPA ගුණසේකර මහතා ඇතුළු පවුලේ සැම ගම්පහ නැදුන්ගමුව අංක 638න් 45 නිවසේ KY කාන්ති මහත්මිය ඇතුළු දූ දරුවන් සහ ඥාතීන් හොරණ මුණගම නර්තනගල අංක 8 නිවසේ නන්දනී ගුරුසිංහ මහත්මිය ඇතුළු දූ දරුවන් අද ධර්ම දේශනාවේ මාතෘකාව කායික වාචික මානසික සංවර භාවය පිළිබඳවයි. පින්වතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු ඉද භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතෝති ඉද භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං වචී කම්මං පච්චුපට්ඨිතෝති ඉද භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං මනෝ කම්මං පච්චුපට්ඨිතෝ හෝති සාදු 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 කාරුණික පින්වත්නි දැන් මේ මොහොතේදී ඊ타ත්ම ධර්ම ගෞරවයෙන් යුක්තව උතුම් වූ රත්නත්‍රය සරණ පරායන ගිහින් ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වෙන පුණ්‍යවන්ත භාග්‍යවන්ත අවස්ථාව. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් මුළු සංසාරේම ආලෝකමත් කරගෙන මෙලවත් තමාගේ ජීවිතේ භාග්‍යවන්ත කර ගැනීමට මේ ධර්මයේහි පිළිසරණ අපි හැමදෙනාටම පින්වත්නි උදා කරගත යුතු තිබෙනවා. ධර්මයේ තුලින් තමා පින්වත්නි සත්වයාගේ පුද්ගලයාගේ ජීවිත සුගතිගාමී කිරීමට සතර අපායේ දුක්ගිනි වලින් අත්මිදවාලීමට ලෝතර බුදුරයන් වහන්සේ දායාද කළ උදාරම ඖෂධය තමා පින්නතුනි ධර්ම දායාදය සිදු කිරීම. මේ ධර්මයේ කියන එක පින්වත්නි අටුවාචාර්යින් වහන්සේලා විග්‍රහ කළා චතුසු අපායේසු පතමානේ සතිතේ අපතමානේ කତ୍වා ධාරේතිති ධම්මෝ කිය. ඒකෙන් කියන්නේ පින්වත්නි චතුසු අපායේසු කියලා කියන්නේ සතර අපායට. චතුසු අපායේසු සතර අපායට පත්වෙන අය අපතමානේ කତ୍වා සතර අපායට වැටෙන්නේ නැති අය බවට පත් කරන්නේ. ධම්මෝ ධර්මයේ තුලින් කියලා පින්නතුනි ධර්මයේ කියන වචනේ විග්‍රහ කරලා තියෙනවා අටුවාචාර්යින් වහන්සේලා. සතර අපායට වැටෙන අය වැටෙන්නේ නැති අය බවට පත් කරලා මෙලව සංසාරේ භාග්‍යවන්ත කරලා සංසාර ජීවිතත් පුණ්‍යවන්ත කරලා සුගතිගාමී ජීවිත උරුම කර දීමේ ශක්තිය බලය පින්වත්නි මේ ධර්මයේ තුල පවතිනවා. ඒ නිසා ධර්මයේ පිහිටලා හක් කළා කටයුතු කිරීම තුලින් අපේ ජීවිත භාග්‍යවන්ත කර ගැනීමට අවස්ථාව ඒකාන්තයෙන් සැලසෙනවා. ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමාගේ ශ්‍රාවකයන් වහන්සේලාට විශේෂ කාර්යයක්
පැවරුවා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වුණාට පස්සේ. ඒ තමා උන්වහන්සේ තමාගේ ශ්‍රාවකයන් වහන්සේලාට කතා කරලා දේශනා කරනවා මහණෙනි දැන් ඔයගොල්ලෝ ගිහි ජීවිත අත්හැරලා මේ පැවිදි ජීවිතයට පත් වෙලා සිල් පුරලා ගුණධම් වඩලා චිත්ත ඒකාග්‍රතාවයන් ගොඩනගාගෙන මාර්ගඥාන ඵලඥාන ලබාගත් උතුමන් බවට පත් වෙලා සකල ක්ලේශයන් ප්‍රහීන කරලා නිර්වාණ අවබෝධය ලබාගත් පිරිසක් බවට පත් වෙලා තිබෙනවා. එනිසා ඔයගොල්ලෝ සෑම කෙනෙක්ම දැන් සංසාරෙහි ජය අරගෙන තිබෙන්නේ. දුගතිය වහලා තිබෙන්නේ. උත්පත්ති ශක්තිය සදහටම අවසන් කරලා තිබෙනවා. ඒ නිසා මේ භවත්‍රයේ ඉන්න භාග්‍යවමවන්ත පුණ්‍යවන්තයෝ බවට ඔයගොල්ලෝ පත් වෙනවා. දැන් මේ ඔයගොල්ලෝ මේ ලබාගත් සැනසීම අන් අයටත් ලබා දීම ඔබගේ කාර්ය බවට පත් වෙනවා. ඒ නිසා දැන් හැමෝම මේ පොහොදුන් සිත් තිබෙන සත්වයෝ සතර අපායෙන් ගලවාගෙන සුගතිගාමී ජීවිත ගොඩනගා දීමට පාපයෙන් ඈත් කරවලා කුසලයේහි යොදවලා ධර්මයේහි පිහිටවලා ධම්මානුධම්ම පටිපන්න පුද්ගලයන් බවට පත් කරවලා යහපත අයහපත කියලා දීලා හොඳ නරක පැහැදිලි කරලා දීලා කුසලයේ අකුසලයේ පෙන්වා දෙමින් ගමින් ගමට චාරිකාවේ හැසිරෙමින් මේ දුක් විඳින සත්වයේ දුකින් අත්මිදවාලීමට සතර අපායේ දුක්ගිනි වලින් ඒ අය ගලවා ගන්න ඒ අය කෙරෙහි අප්‍රමාණ මෙත් සිතින් යුක්තව ක්‍රියා කරමින් කටයුතු කරමින් ඒ අයගේ ජීවිත ආලෝකමත් කරන්නේයි කියලා පින්නතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ තමාගේ ශ්‍රාවකයන් වහන්සේලාට අනුදැන වදාලා. එතනින් දැන් තමයි මේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මය දේශනා කරමින් පැහැදිලි කරමින් සත්වයා පුද්ගලයා දුකෙන් ගලවා ගනිමින් පාපයෙන් ඈත් කරමින් චිත්ත ඒකාග්‍රතාවයන්හි පිහිටලා සීලයේ සමාධියේ ප්‍රඥාවේ පිහිටවලා ගුණවන්තයෝ බවට පත් කරලා ඔවුන්ගේ සංසාර ජීවිත ආලෝකමත් කිරීමට පින්නතුනි මේ ධර්මයේ තුලින් මහා මෙහෙවරක් සිදු කරමින් පවතිනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන එක ධර්මයේ දායාද කරන එක එලෝ මෙලෝ දෙලොවම භාග්‍යවන්ත කරන මහා පුණ්‍යවන්ත දෙයක්. බණ අහලා තමා පින්නතුනි සකල ක්ලේශයන් ප්‍රහීන කරලා නිර්වාණ අවබෝධය ගොඩනගා ගැනීමට අපට ශක්තිය දානය කරන්න. ධර්මයේ තුල තමා යහපත පෙන්වන්නේ. ධර්මයේ තුල තමා කළ යුතු යහපත් භාවයේහි පණිවිඩය සත්වයාට පුද්ගලයාට පින්නතුනි ලබා දෙන්නේ. ඉතින් කායික සංවරය ඇති කරගෙන වාචසික සංවරය ඇති කරගෙන මානසික සංවරය ඇති කරගෙන මේ ඔක්කොම ගොඩනගාගෙන තුරුණුවන් සරණ පරායන ගිය පුද්ගලයෙක් බවට පත් වෙලා ජීවිත සාඵල්‍යයන් ගොඩනගා ගැනීමට මේ ධර්මය අපට පිළිසරණ වෙනවා. දවසක් ලෞතර බුදු පියාණන් වහන්සේ තමාගේ ශ්‍රාවකයන් වහන්සේලා පිරිසක් ඒක රාශි වෙච්ච අවස්ථාවකදී ඒ ශ්‍රාවකයන් වහන්සේලා අමතමින් මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. කොහොමද? ඉද බික්ඛවේ බික්ඛුනෝ මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතෝ හෝති. මහණෙනි ඔයගොල්ලෝ මේ ජීවිතයේදී ගෘහ ජීවිත ගත කරපු බොහෝම භාග්‍යවන්ත පුද්ගලයෝ හැටියට මේ ගිහි ජීවිත ගත කරපු අය ඔයගොල්ලෝ බොහොම සැප සම්පත් භුක්ති විඳපු අය සම්පත් වලින් ආඩ්‍යව වුණු අය
දූ දරුවන් පෝෂණය කරපු අය සමාජයේ සැප විඳමින් භුක්ති විඳමින් ජීවත් වෙච්ච අය. ඒ වුණාට දැන් ඔයගොල්ලෝ ඒ ගිහි ජීවිතයෙන් අත්මිදිලා ඒ ගිහි ජීවිතය තුළ ලබා ගන්න බැරි දෙයක් මේ ශාසනය තුලින් ශාසනයට ඇතුල් වීම තුලින් සම්බුද්ධ ශාසනය තුලින් අපට ලබා ගන්න පුළුවන් කියන හැඟීමෙන් යුක්තවයි මේ ශාසනයට ඇතුල් වෙලා හක්කලා පැවිදි භාවය ලබා ගත්තේ ප්‍රෞර්ජා භූමියටපත් උනේ. ඉතින් එහෙමනම් ඒ ඔබගේ අදහස් සඵල කර ගැනීමට නම් මහණෙනි ඒකාන්තයෙන්ම ඔබ විසින් මේ කියන කරුණු අනුගමනය කළ යුතුම වෙනවා. එතකොටයි ඔයගොල්ලන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. මේ පැවිදි ජීවිතේ බොහොම වාග්යවන්ත කරගන්න ඉඩ ලැබෙන්නේ. ඉද බික්කවේ බික්ඛුනෝ මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතෝ හෝති. ඉස්සර වෙලාම මහණෙනි ඔබ කය සංවර කරගත්ත පුද්ගලයෙක්ව ජීවත් වෙන්න ඕනයි කිව්වා. කායික සංවරය ඇති කරගන්න ඕනේ. කායික සංවරය ඇති කරගෙන හොඳ සංයමයෙන් යුක්තව හොඳ නැන නුවණින් යුක්තව ක්‍රියා කරමින් කය සංවර කරගෙන සතියෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනේ. කටයුතු කරන්න ඕනේ. එතකොටයි මේ පැවිදි ජීවිතේ වාග්යවන්ත කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පාණාතිපාතා පටිවිරතෝ හෝති. මහණෙනි ප්‍රාණඝාතයෙන් සත්ව හිංසාවෙන් ඈත්ව හැකිතාක් මෛත්‍රී සහගත සිතිවිලි වලින් යුක්ත ප්‍රාණඝාතයෙන් සත්ව හිංසාවෙන් ඈත්ව කායික සංවරය ගොඩනගා ගන්න ඕනේ. එහෙම සිල් පුරන්න ඕනේ. අදින්නාදානා පටිවිරතෝ හෝති. කවර මොහොතකවත් අන්සතු දේ ගණ්ඩ යන්න එපා. ඒ අන්සතුයි තමන් සතු නෑ. තමන් සතු දෙයින් නැගී හිටින්න ඕන පවතින්න ඕන සතුටු වෙන්න ඕන. අන්සතු දේ ගත්තාම සංසාරේ බොහෝ අගුණ ගොඩ නැගෙනවා. මුළු සංසාරෙම නිර්ධනය බවට පත් කිරීමේ ශක්තිය තුළ උදා වෙනවා. ප්‍රාණඝාතයෙන් ඈත් වුණාම සත්ව හිංසාවෙන් ඈත් වුණාම සංසාරයේ දීර්ඝායුෂ ලැබෙමින් නිරෝගී සම්පන්න පුද්ගලයන් බවට පත් වෙමින් ප්‍රසන්න ශරීරය ඇති පුද්ගලයෝ බවට පත් වෙමින් තමන් ප්‍රියශීලී පුද්ගලයෝ හැටියට අංග විකල වෙන්නේ නැතුව මන්ද බුද්ධිකෝ වෙන්නේ නැතුව බොහොම වාග්යවන්ත පුද්ගලයෝ හැටියට පින්නතුනි පවතින්න ක්‍රියා කරන්න කටයුතු කරන්න අවස්ථාව සැලසෙනවා. අදින්නාදානයට එකතු වුණාම නිර්ධනය වෙනවා උපනුපන් ආත්මයක් පාසා. එතකොට තමන්ගෙන් සැප පලා යනවා දුක උදා කරලා දෙනවා. සැනසීම නැතුව යනවා අභාග්‍යවන්තයෝ බවට පත් වෙනවා. අන් අයට අතපාන්න සිද්ධ වෙනවා. ඒ වගේ ඈත් වෙලා ක්‍රියා කරන්න ඕනේ. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මහණෙනි වැරදි කාමයෙන් සම්පූර්ණයෙන්ම ඈත්ව සුචරිතවත් ජීවිතයක් පවත්වාගෙන යන්න ඕනේ. බොහොම චරිතවත් පුද්ගලයෙක් වෙන්න ඕනේ. එතකොටයි ඔබේ ජීවිත පුණ්‍යවන්ත වෙන්නේ භාග්‍යවන්ත වෙන්නේ. මෙන්න මේ විදිහට කායික සංවරය ඇති කරගෙන කය සංවර කරගෙන කයින් සිදුවෙන වැරදි නවත්වාගෙන පාලනය කරගෙන සම්පූර්ණයෙන් මේන් අත් මිදිලා කටයුතු කරපුවාම ඔබලගේ ජීවිතය බොහෝම යහපත් වෙනවා. ඔබලගේ වටිනාකම් වැඩි වෙනවා. මේ පැවිදි ජීවිතයෙන් බලාපොරොත්තු වෙන අරමුණු ඉෂ්ට කර ගැනීමට ස්ථිරවම ඔයගොල්ලන්ට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා කය සංවර කරගෙන ජීවත් වෙන්නේ.
ඉද භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං කාය කම්මං පච්චුපට්ඨිතෝ. කය සංවර කරගන්නේ. ඊළඟට දෙවෙනි එක තමා මහණෙනි ඉද භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං වචී කම්මං පච්චුපට්ඨිතෝ හෝති. තමගේ ජීවිතේ පවත්වාගෙන යනකොට බොහෝම වචන සංවර කරගෙන ක්‍රියා කරන්න ඕන, කටයුතු කරන්න ඕන. වාචික සංවර භාවය පවත්වා ගන්න ඕනේ. මුසාවාදයෙන් ඈත් වෙලා, පිසුනා වාචයෙන් ඈත් වෙලා, පරුසා වාචයෙන් ඈත් වෙලා, සම්ප්‍රප්පලාපයෙන් ඈත් වෙලා බොහොම වචන සංවර කරගන්න ඕනේ. කවදාවත් අනුන්ව රවට්ටන්නේ නැතුව, බොරුවක් මුසාවක් කියන්නේ නැතුව, අනුන්ව රැවටීම් සිදු කරන්නේ නැතුව මුළු ජීවිත කාලයේම ඇත්ත කතා කරමින් සත්‍යවාදීව ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. මහණෙනි එහෙම ක්‍රියා කරන්න ඕනේ කිව්වා. එතකොට ප්‍රතිඵල ගොඩ ලැබෙනවායි කිව්වා. මුළු සංසාරයේම ප්‍රතිඵල හැටියට පින්නතුනි තමාගේ වචන පිළිගන්නවා අන් අය. තමාගේ වචනයට අවනත වෙනවා. ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා සත්‍යවාදීව ජීවත් වීම තුළින්, ඇත්ත කතා කිරීම තුළින්. ඒ නිසා ධර්මයේ දේශනා කරන්න, ධර්මය පැහැදිලි කරන්න, ධර්මාවබෝධය ගොඩනගා ගන්න, තමන්ට ලබා ගන්නට, අනුන්ට ලබා දෙන්න, ඒ තුළින් සංසාරයේ ඉමහත් ගුණයක් මහණෙනි ඔයගොල්ලන්ගේ ජීවිතවලට ගොඩනැගෙනවා. ඒ නිසා සත්‍යවාදීව ජීවත් වෙන්න, ඇත්ත කතා කරන්නයි කිව්වා. කවදාවත් පිසුනා වාචයට, හිස් වචන වලට එකතු වෙන්නේ නැතුව, පරුසා වාචයට එකතු වෙන්නේ නැතුව, අනුන්ගේ සිත් බිඳවන්නේ නැතුව, රිදවන්නේ නැතුව, මිහිරි වචන පාවිච්චි කරමින්, රම්‍ය වූ වචන පැහැදිලි පාවිච්චි කරමින්, පරුසා වාචයෙන් ඈත්ව මෙසිතින් යුක්තව වාචික සංවරය ඇති කරගනිමින් පවතින්න ඕන, ජීවත් වෙන්න ඕන, මහානදම් පුරන්න ඕන. ඒ වගේම සම්ප්‍රප්පලාපයෙන් ඈත් වෙන්න ඕන. දෙලොවටම වැඩ නැති, වැඩක් නැති වචන වලින් ඈත් වෙලා වචන සංවර කරගෙන ප්‍රකාශ කළ යුතු දේ යහපත් වචන පමණක් ප්‍රකාශ කරමින් අයහපතෙන් ඈත්ව වචන සංවර කරගෙන මහණෙනි ජීවත් වෙන්නයි කියලා පැහැදිලි කළා. අනුදැනවා දාලා. තුන්වෙනි කාරණේ තමා මහණෙනි ඉද භික්ඛවේ භික්ඛුනෝ මෙත්තං මනෝකම්මං පච්චුපට්ඨිතෝ හෝති. කය සංවර කරගෙන ක්‍රියා කරමින්, වචනය සංවර කරගෙන ක්‍රියා කරලා නතර වෙන්නේ නැතුව මෙත්තම් මනෝකම්මං පච්චුපට්ඨිතෝ හෝති. මහණෙනි මනස සංවර කරගෙන ජීවත් වෙන්නයි කියලා පැහැදිලි කළා. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. හැම මොහොතකම මත්පැනින් ඈත් වෙලා, මත් වතුරෙන් ඈත් වෙලා, මත් ද්‍රව්‍ය වලින් ඈත් වෙලා මේ ප්‍රකෘති මනස විකෘති කරගන්නේ නැතුව, මේ ලැබිච්ච භාග්‍යවන්ත පුණ්‍යවන්ත ප්‍රකෘති මනස ආරක්ෂා කරගෙන ඒක විනාශ කරගන්නේ නැතුව, එහි ශක්තිය නැති කරගන්නේ නැතුව, එහි බලය අඩු කරගන්නේ නැතුව හැම මොහොතකම මහණෙනි සිත සංවර කරගෙන මනස විකෘති කරගන්නේ නැතුව ප්‍රකෘතියෙන් යුක්තව ප්‍රකෘති සතියෙහි පිහිටලා හැම අරුණලු උදාවක්ම උදා වෙනකොට මහණෙනි ප්‍රකෘතියෙන් යුක්තව අවදි වෙන්න ඕනේ. හැම දිවාකාරයක්ම අවසාන වෙලා රාත්‍රියේ උදා වෙනකොට පින්නතුනි අර තියපු ප්‍රകൃතිය එහෙම්මම පවත්වාගෙන යන්න ඕනේ. අරුණලු උදා වෙනකොට බහිනකොට ඒ හැම අවස්ථාවකදීම තමාගේ ප්‍රകൃති මනස යහපත් විදිහට තියාගෙන මානසික සංවරයේ ගොඩනගාගෙන කටයුතු කරන්නේ ජීවත් වෙන්නේ මේ ටික අනුගමනය කළොත්
ඔබලා මෙලොව භාග්‍යවන්තෝ වෙනවා. ඔබලාගේ බලාපොරොත්තු සඵල වෙනවා. අර ගිහි ජීවිතවලින් ඉඳලා ලබන්න බැරි බලාපොරොත්තු වෙච්ච සහනය සැනසීම මේ තුලින් ලබාගෙන ඔබේ චිත්ත ශක්තිය දියුණු කරගෙන වර්ධනය කරගෙන වඩාගෙන මනස ශක්තිමත් කරගෙන පුණ්‍යවන්තයෝ බවට පත් වෙලා මාර්ගඥාන ඵලඥාන ලබාගෙන සකල ක්ලේශයන් ප්‍රහීන කරලා නිර්වාණ අවබෝධය ලබාගෙන සදහටම නිවීම ගොඩනගා ගැනීමට ඒකාන්තයෙන්ම ඔබලට අවස්ථාව සැලසෙනවා. ඒ විදිහට ධෛර්යවන්තව කායික සංවරය ඇති කරගෙන වාචසික සංවරය ඇති කරගෙන මානසික සංවරය ඇති කරගෙන ජීවත් වෙන්නේ ක්‍රියා කරන්නේ කටයුතු කරන්නේ කියලා පින්නතුනේ දේශනා කළා. මේ කියපු ඔක්කොම දේවල් කැටි කරලා ගත්තාම පින්නතුනේ මේ සිදුවිය යුතු දේ තමයි හැකිතාක් සිල් පුරමින් ආධ්‍යාත්මය ගොඩනගාගෙන කායික වාචසික සංවර සීලයේ මානසික සංවර සීලයේ ගොඩනගා ගැනීමට පුළුවන් ශක්තිය ලැබෙන්නේ සිල් පිරීම තුලින්. කය සංවර කර ගන්නවා කියලා කියන්නේ සිල් පුරනවා කියන එක. සිල්වතුන්ව පවතිනවා ජීවත් වෙනවා කියන එකයි. වචන සංවර කර ගන්නවා කියන්නේ අර කියපු සියලු පාපයන්ගෙන් තමන් ඈත් වෙලා යහපත් පුද්ගලයෙක් පුණ්‍යවන්ත පුද්ගලයෙක් ගරු කටයුතු පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් ශක්තිය ලැබෙනවා සිල් පිරෙනකොට. එහෙම කටයුතු කරන්නයි කියලා පින්නතුනේ දේශනා කළා. දැන් අපි දන්නවා පින්නතුනි අපේ පූජනීය පුණ්‍ය භූමි ගත්තාම අපේ විහාරස්ථාන රට පුරාම පිහිටලා තියෙන විහාරස්ථාන ගත්තාම ඔය සෑම විහාරස්ථානයකම අපේ සදහැවතුන් තුන් බෝධිය පිහිටවාගෙන තිබෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් රත්නත්‍රය මුල් කරගෙන. චෛත්‍ය රාජානන් වහන්සේ සදාතුක ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරගෙන තිබෙනවා. සදහැවතුන්ට වැඳ නමස්කාර කරගෙන සිත් නිවා ගන්න. අපි විහාරස්ථානයකට පැමුණුනහම ඉස්සර වෙලාම මල් දෝතක් අරගෙන ගිහින් පසඟ පිහිටෝලා වැඳිය යුත්තේ පින්වත්නි චෛත්‍ය රාජානන් වහන්සේටයි. විහාරස්ථානයක තිබෙන වටිනාම උතුම්ම පූජනීය ස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ. එතකොට මේ චෛත්‍යයක් තුලින් පින්නතුනි මේ නිකං ගඩොල් ගොඩක් ගොඩ ගාලා සකස් කරපු දෙයක් නෙමෙයි මෙතන මේ තියෙන්නේ. මහා ගැඹුරු අරුතක් පින්වත්නි. මේ චෛත්‍යයක් නිර්මාණය කිරීම තුලින් සංකේතවත් කෙරෙනවා. එහෙම පිටින්ම මුළු බුදුදහම මේ චෛත්‍ය රාජානන් වහන්සේ තුල සංකේතවත් කරලා තියෙනවා පින්වත්. මුළු බුදුදහම මේක අඩංගු කරලා නිර්මාණය කරලා තියෙනවා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මහමෙවුනාව තුලදී මහමෙවුනාව වෙන තුල තූපාරාම චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කිරීමට එදා දේවානම්පියතිස්ස මහරජතුමාට අනුශාසනා කරලා මේ චෛත්‍ය රාජානන් වහන්සේ බිහි කළ ආයතන තුලින් පින්නතුනි මේ තුල මහා ගැඹුරු අරුතක් අඩංගු කරලා තමා උන්වහන්සේ මේ අනුශාසනාවන් සිදු කරලා චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කළේ. අනුශාසනා පැවැත්වුවේ. මොකද්ද මේකේ තිබෙන්නේ? පින්වත්නි අපි චෛත්‍ය රාජානන් වහන්සේ කෙනෙක් ඉදි කරනකොට ඉස්සර වෙලාම ආසනයක් හදනවා. මේ චෛත්‍ය පිහිටවන්න. 4-6 පට්ටමකට 8 පට්ටමකට වගේ ඒ චෛත්‍ය ප්‍රමාණයේ හැටියට පින්නතුනි පට්ටම් වලට ඔහම 6 පට්ටමට ආසනයක් හදා ගන්නවා ඉස්සර වෙලා. ඒ ආසනය අපි පොළොව යට ඉඳන් අපේ උසට පොළොව හාරලා පොළොව යට ඉඳන් තමයි මේ 6 පට්ටමට මේ ආසනය ඉදි කරගෙන එන්නේ. පොළොව මට්ටමට ආවට පස්සේ එතන ඉඳුනොත් අපේ උසට පින්නතුනි තවත් පොළොවේ මට්ටමේ ඉඳන් එහා උඩට මේ 6 පට්ටම් 8 පට්ටම් ආසනය ඔහොම අපි නිර්මාණය කරනවා. ඕකට චෛත්‍ය ආසනය කියලා කියනවා.
මේ චෛත්‍යයේ ආසනයෙන් සංකේතවත් කරන්න පින්වත්නි මේ අනවරාග්‍ර වූ මුළු සංසාර ගමනේදී අපි විවිධ ජීවිත ලැබමින් සුගතිගාමී ජීවිත උරුම කර ගනිමින් දුගතිගාමී ජීවිත උරුම කර ගනිමින් සතර අපාය ආදී දුක්ගිනි භුක්ති විඳිමින් අනවරාග්‍ර වූ මේ සංසාරෙහි අපි ගමන් කරනවා. ඔහොම ගමන් කරන ගමන් තමාගේ හේතු ආසනාවන් ගොඩනගාගෙන බලවත් පුණ්‍ය ශක්තියින් වල ප්‍රතිඵලයක් හැටියට මේ අනවරාග්‍ර වූ සංසාර ගමනේදී අපි ඇවිදින් මනුස්ස ජීවිතයක් ලබා ගන්නවා. මිනිස් සිතක් ලබනවා. අන්නේ මිනිස් සිත මනුස්ස ලෝකයේ තමා පින්වත්නි මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ මේ ආසනය තුලින් සංකේතවත් වෙන්නේ. අමාරුවෙන් පිම්පුරලා මනුස්ස ජීවිතයක් ගොඩනගා ගන්නවා. එහෙම මනුස්ස ජීවිතයක් ගොඩනගා ගත්තාම ඒක සංකේතවත් කරනවා මේ ආසනයේට. එහෙම ආසනයේ හදලා ඒක උඩ ඊට පස්සේ පින්නතුනි වලලු තුලක් හදනවා. ඒකට කියනවා පේසා වලලු කියලා. එහෙකට එකක් පුංචි වෙන්න. පළවෙනි වලල්ලට වඩා ටිකක් කුඩා වෙන්න ඇතුළට නිරන්න තව වලල්ලක් හැදෙනවා. දෙවෙනි පේසා වලල්ල. ඒ පේසා වලල්ල තව ටිකක් ඇතුළට වෙන්න තුන්වෙනි පේසා වලල්ල හැදෙනවා. චෛත්‍යෙහි දෙවෙනි අංගේ ආසනය හැදුවා. මිනිස් ජීවිතයේ සංකේතවත් කළා. එහෙම සංසාරයේ මිනිස්සෙක් වුණාට පස්සේ ඔබ ඊළඟට මේ පේසා වලලු තුන වගේ තුනුරුවන් සරණ පරායන ගිය පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. බුද්ධං සරණං ගතෝ හෝති. එහෙම මනුස්සත්වයක් ලැබුවට පස්සේ ඔබ බුදුහාමුදුරෝ සරණ ගිය කෙනෙක් වෙන්න ඕනේ. ඒකයි පළවෙනි පේසා වලල්ලෙන් සංකේතවත් කරන්නේ. ධම්මං සරණං ගතෝ හෝති. ධර්ම රත්නයේ සරණ ගිය පුද්ගලයෙක් වෙන්න ඕනේ ඔබ. නැත්නම් භාග්‍යවන්තයෙක් වෙන්නේ නැහැ ඔබ. සංඝං සරණං ගතෝ හෝති. සංඝ රත්නයේ සරණ ගිය කෙනෙක් වෙන්න ඕනේ. එහෙම තුනුරුවන් සරණ යන්න ඕනේ. අමාරුවෙන් මනුස්ස ජීවිතයක් ලබා ගත්ත වෙලාවේදී. එහෙම සරණ ගෙන් කටයුතු කරන්නේ. දෙවෙනි පේසාවල් තුනෙන් සංකේතවත් කරනවා. ඊට පස්සේ පේසාවල් තුල පින්නතුනි අපි ඔහොම ගර්භයක් හදනවා. ඒකට කියනවා ගර්භය කියලා. චෛත්‍යෙහි ගැබ. චෛත්‍යෙහි සියලුම හැඩතල සකස් වෙන්නේ පින්නතුනි මේ ගර්භය තුලින්. දැන් ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ඊතර ගන්නකො. දිය බින්දුවක් වගේ පින්නතුනි. ගර්භය. හැඩතල. මුළු චෛත්‍යයේම ලස්සන එන්නේ පින්වත්නි අර ආසනයේ හදලා පේසාවල් තුන ඉදි කරලා ඒ උඩ පින්නතුනි මේ ලස්සනට මේ හැඩතල ඇතුව ගර්භය ඉදි කරපුවාම පින්නතුනි චෛත්‍යය ලස්සන වෙනවා අලංකාර වෙනවා. ඒ ගර්භයෙන් සංකේතවත් කරන්නේ පින්නතුනි මනුස්ස ජීවිතයක් ලැබලා තුනුරුවන් සරණ ගිය ඔබ ඊළඟට ස්ථිරවම සිල් පුරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබේ ජීවිත ලස්සන වෙන්නේ නැහැ කිව්වා. සිල්වන්තයෙක් බවට පත් වෙන්න ඕනේ. අර කියවපු පංචශීලයේ රකින්න ඕනේ. නවාංග සීලයේ රකින්න ඕනේ. දස සිල් ආරක්ෂා කරන්න ඕනේ. සාමණේර සීලේහි පිහිටන්න ඕනේ. උපසම්පදා ආදි සීලේහි පිහිටන්න පුළුවන්කම තිබෙනවා මේ සම්බුද්ධ ශාසනයක් තුල. එහෙම සීල ප්‍රතිපදාවක් සීල සම්ප්‍රදායක් පින්නතුනි බෞද්ධ අපට උරුමව පවතිනවා. ආන්ගේ එහෙම සිල් පුරලා අර චෛත්‍යයක ගැබ තුලින් ගර්භය තුලින් හැඩතල ලස්සන ගොඩ නැගුණා වගේ ඔබේ ජීවිතේ ලස්සන කරගන්න නම් මහණෙනි සිල් පුරන්න ඕන. සීල සම්පදාවේ පිහිටලා ප්‍රතිපත්තීන් පිහිටලා
පාපයෙන් ඈත් වෙලා ගුණවන්තයෝ බවට පත් වෙලා කායික සංවරේ වාචසික සංවරේ මානසික සංවරේ ගොඩනගාගෙන පුණ්‍යවන්තයෝ වෙන්න ඕන භාග්‍යවන්තයෝ වෙන්න ඕන. එතකොට වටිනාකම් වැඩි වෙනවා. මිනිස්යාගේ සියලු වටිනාකම් තිබෙන්නේ පින්වත්නි සිල්වත් භාවයේ තා ගුණවත් භාවයේ පැතිරිච්ච ප්‍රමාණයටයි. දැන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ භවත්‍රයේම උතුමන් වහන්සේ බවට පත් වෙනවා. මොකක් හින්දාද? අර පාරමිතාවල ශක්තිය හින්දා පින්වත්නි. සීල පාරමිතාව තුන් ගුණයකින් සම්පූර්ණ කරනවා. සමතින්සක් පාරමිතා. දස පාරමිතාවන් 30 ගුණයකින් පිරෙනවා. බුදු බව ලැබුණු උතුමන් වහන්සේ කෙනෙක් සංසාරේ පුරන්න ඕනේ. සතර අසංඛ්‍ය සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් කැප කරලා හක් වෙලා පින්නතුරු එහෙම ගුණ දහම් පිරුවා. ප්‍රතිඵලය උනේ මොකද්ද? භවත්‍රේම පින්නතුනි උතුමන් වහන්සේ බවට පත් වෙනවා. සීලයෙන් අගතම්පත් වෙනවා. ගුණයෙන් අගතම්පත් වෙනවා. නැන නුවණින් අගතම්පත් වෙනවා. ආදර්ශයෙන් අගතම්පත් වෙච්ච උතුමන් වහන්සේ බවට පත් වෙනවා. භවත්‍රයේ සියලු සත්වෝ පින්නතුනි වැඳ නමස්කාර කරමින් ගරු කළා. අර කියපු ආධ්‍යාත්මෙහි ශක්තියේ බලය වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. එසා වටිනාකම් වැඩි වුණා. පුහුදුන් අපේ වටිනාකම් වැඩි වෙන්නෙත් පින්නතුනි ගුණවත් භාවයේ වැඩි වුණු තරමට. සිල්වත් භාවයේ වැඩි වුණු තරමට ජීවිතේ ලස්සන වෙනවා, අලංකාර වෙනවා. සමාජයට ආභරණයක් බවට පත් වෙනවා. තමන් ගුණවතෙක්, පුණ්‍යවන්තෙක්, භාග්‍යවන්තෙක් කරනවා. ඊළඟට පින්නතුනි මේ ගර්භයේ මුදුනේ ඊට පස්සේ අපි දේවතා කොටුවක් හදනවා හතර පැත්තට. ඒකට කියනවා දේවතා කොටුව. කොටු හතරක් කොහොම හදනවා? හතර පැත්තට. ඒ දේවතා කොටු හතරෙන් මොකද්ද සංකේතවත් වෙන්නේ? චතුරාර්ය සත්‍ය පින්නතුනි සංකේතවත් කරනවා. අර මනුස්ස ජීවිතයක් ලබලා තුනුරුවන් සරණ ගිහින් සිල් පුරන පුද්ගලයෙක් බවට පත් වෙලා එතරින් නතර නොවි චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන ක්‍රියා කරන්න ඕන, කටයුතු කරන්න ඕන. දුක්ඛ ආර්ය සත්‍ය එක කොටුවකින් සංකේතවත් කරනවා. දුක කියන්නේ මොකක්ද කියලා එකකින් පැහැදිලි කරනවා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ඒ දුක හටගන්නේ කොහොමද කියලා හක්කලා පැහැදිලි කරනවා. දෙවෙනි කොටුවේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ඒ හටගත් දුකින් මිදීම මෙන්න මෙහෙමයි කියලා සංකේතවත් කරනවා, පෙන්නනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ඒ දුක නැති කිරීම මෙන්න මේ මගයි කියලා පින්නතුනි දුක නැති කිරීමේ මාර්ගය අනිත් පැත්තෙන් පෙන්නනවා. ඒ දේවතා කොටු හතරෙන් සංකේතවත් කරන්නේ ඒ ටික පින්නවත්. ඊළඟට ඒ දේවතා කොටු හතර මුදුනේ කොත් කැරැල්ලක් අහස උසට පින්නතුනි අපි නිර්මාණය කරනවා. එහෙකට එකක් පුංචි වෙන්න. අහස උසට කොත් කැරැල්ලක් හැදෙනවා, නිර්මාණය වෙනවා. ඒ කොත් කැරැල්ලෙන් පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකේතවත් කරනවා. නිර්වාණ මාර්ගය සංකේතවත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි පළවෙනි කොත් කැරැල්ලි. සම්මා සංකප්පය. සම්මා වාචාව. සම්මා කම්මන්තේ. සම්මා ආජීවය. සම්මා වායාමය. සම්මා සති. සම්මා සමාධි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ කොත් කැරැල්ලෙන් පින්නතුනි සංකේතවත් කරනවා. සම්‍යක් දෘෂ්ටියෙන් මොකද්ද කරන්නේ? පළවෙනි කොත් කැරැල්ලෙන් සෑම දෙයක් පිළිබඳවම නුවණින් දැකීම, ජීවිත යථාර්ථයේ, සංසාර යථාර්ථයේ දැකීම.
තමා සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ. සෑම දෙයක් පිළිබඳවම යථාර්ථවාදීව හිතීම, මධ්‍යස්ථව හිතීම, උපේක්ෂාවෙන් යුක්තව සිතීම, නැන නුවණින් යුක්තව ජීවිත යථාර්ථයේ සංසාර යථාර්ථයේ මෙනෙහි කිරීමට තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. ඒක සංකේතවත් කරනවා. දෙවෙනි කොට කැරල් සම්මා සංකප්පය. මිත්‍යා සංකල්පවලට විරුද්ධ වූ යහපත් සිතිවිලි වල පිහිටලා කටයුතු කිරීමයි සම්මා සංකප්පය කියලා කියන්නේ. ඒක සංකේතවත් වෙනවා. සම්මා වාචාව යහපත් වචනවල පිහිටලා කටයුතු කිරීම සත්‍යවාදීව ජීවත් වීම. ඇත්ත කතා කිරීම. අර කියපු සම්පප්පලාපයෙන් ඈත් වෙලා, පිසුනා වාචයෙන් ඈත් වෙලා, පරුසා වාචයෙන් ඈත් වෙලා කටයුතු කිරීම, ක්‍රියා කිරීම. වාචික සංවර භාවයේ ගොඩනගා ගැනීම. සම්මා වාචාව. සම්මා කම්මන්තේ යහපත් වැඩවල නිරත වීම. තමන්ට හා අනුන්ට යහපතක් වෙන දැහැමි වැඩවල නිරත වීම. කය වචනේ හිත නිරත කිරීම. සම්මා ආජීවය කියලා කියන්නේ පින්නතුනි ජීවිකාව යහපත්ව පවත්වාගෙන යෑමට උත්සාහ ගැනීම තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. යහපත් දිවි පැවැත්මක් පවත්වාගෙන යන්න ඕන. මිනිස්සෙක් වුණාම ධර්මයේ පිළිගන්න කෙනෙක් බවට පත් වෙනකොට, බුදුදහම වැළඳගත් කෙනෙක් බවට පත් වෙනකොට යහපත් ජීවන ප්‍රතිපදාවක්, ආදර්ශවත් ජීවන ප්‍රතිපදාවක් සම්මා ආජීවයේ පිහිටලා කටයුතු කරලා පින්නතුනි තමා වැඩදායක පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. සමාජයට ඒක දායාද කරන්න ඕන. ඊළඟ කොත් කැරැල්ලෙන් සම්මා වායාමයේ සිදු කර නොගත් අකුසල් සිදු නොකර ගැනීමට වීර්ය ගැනීම තමා පින්නතුනි සම්මා වායාමයේ කියලා කියන්නේ. පාපයෙන් ඈත් වෙලා කුසලයට එකතු වෙලා සියලුම පාපයන්ගෙන් ඈත් වීමට ගන්නා උත්සාහය. සිදු කර නොගත් අකුසල් තියෙනවා නම් ඒවා සිදු නොකර ගැනීමට වීර්ය වැඩිම. කරගත්ත කුසල් තියෙනවා නම් ඒවා තව තවත් වැඩි දියුණු කර ගැනීමට උත්සාහ ගැනීම තමා සම්මා වායාමයේ කියලා කියන්නේ. ඊළඟ කොට කැරැල්ල පින්නතුනි සම්මා සතිය. ඒ කියන්නේ කය ගැන, වේදනාව ගැන, සිත ගැන අදහස් සිටිවිලි සිහියෙන් යුක්තව පින්නතුනි ගැනීම සම්මා සතිය කියලා කියන්නේ. කායික සංවර භාවය ඇති කරගෙන සම්මා සතියෙහි පිහිටලා, ප්‍රകൃතියෙහි පිහිටලා යහපත් සතියෙන් යුක්තව, හොඳ නැන නුවණින් අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරමින් සතියෙන් යුක්තව කය ගැන මෙනෙහි කිරීම, කායානුපස්සනාව වැඩි වීම, වේදනානුපස්සනාව වැඩි වීම, චිත්තානුපස්සනාව වැඩි වීම. ඒවට තමයි සම්මා සතිය කියලා කියන්නේ. ඒ සංකේතවත් කරනවා. ඊළඟට පින්නතුනි සම්මා සමාධිය. යහපත් සමාධියෙහි සිත පිහිටවලා ධ්‍යාන වඩා ගැනීමට උත්සාහ ගැනීම සංකේතවත් කරනවා. ඔය කොත් කැරැල්ලි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකේතවත් කළා. එතනින් පස්සේ පින්නතුනි ලැබෙන ප්‍රතිඵලය තමයි ඒ කොත් කැරැල්ල මුදුනේහි රන් කොටක් අපි තැම්පත් කරලා හක්කලා නිලාවරණය කරනවා. චෛත්‍යෙහි වැඩ ඉවර වෙනවා. මුළු බුදුදහමම පින්නතුනි මේකේ සංකේතවත් වුණා. රහතන් වහන්සේලාගේ චෛත්‍යරාජානන් වහන්සේගේ ගැබ තුල සරුවඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අපි වැඳ නමස්කාර කරමින් හිත නිවා ගන්නවා. ආන්ගේ නිසා පින්නතුනි මේ මොහොතේදී උදාර අදහසින් යුක්තව පින්සිතුවිලි ඇති කරගෙන මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කරලා ධර්මයේ පිහිටලා කටයුතු කරලා ධර්මාබෝධය ලබා ගැනීම තුළින් ලබාගත් සියලු පුණ්‍ය ශක්තියින් වල බලයෙන් ශක්තිය මෙලොව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ගොඩනැගේවා
කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිර්වාණ සම්පත්තියෙන් සැනසීම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්වයන් පිළිබඳව සිහිපත් කරන්නට. බෙංගමුවේ නන්දන නිවසේ පදිංචිව සිටි WG ආර්යරත්න පියාණන්ටද පේමා ජයවික්‍රම මෑණියන්ටද මහින්ද ආර්යරත්න සහෝදරයාටද තලවතුගොඩ දේවන්නා අද්දර විසූ කමලා ආර්යරත්න සොයුරු ඇතුළු සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ ආර්යරත්න සොයුරියන් ඇතුළු දරුවෝ මුණුපුරන් විසින්. වැලිගම ජඹුරේගොඩ කුරුඳුවත්තෙහි විසූ වසර 9කට පෙර පරලෝසපත් පියාණන් වන විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ජේ.ජී. විජේපාල මහත්මයාට වසර 27කට පෙර අභාවයට පත් මෑණියන් වන විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී එම්.වයි. රූපා නිමාලි මහත්මියට මහනුවර අරුප්පල ධර්මාශෝක මාවත දෙවන පටුමග විසූ මහනුවර වෙළඳ ව්‍යාපාරිකව සිට අභාවයට පත් ජේ.ජී. කුමාරලාල් සහෝදරයාට ඉරන්දති කුමාරී රඹුක්වැල්ල ඥාති සොයුරියට සහ පරලෝසපත් වූ සිළු ඥාතහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට දෙසැම්බර් 1, 2, 3 සහ දෙසැම්බර් 18 යන දිනයන්හිදී උපන්දිනයේදී ඇති ගුණතිලක දීරසිංහ මහත්මයාට, කල්යාණී ඥාති සොයුරියට, රංගලුකුගේ පුතුණුවන්ට සහ ජයන්ති ලුකුගේ සොයුරියට සුබ උපන්දිනයන් ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින සිළු ඥාතිහිත මිත්‍රාදීන්ට නිරෝගී සුවය සහ චිරජීවනය පැතීමේ බලාපොරොත්තුවෙන් දායකත්වයේ දරන්නේ කැස්බෑව තල්ගහහේන පාර පදිංචි රම්‍යා ජඹුරේගොඩ මහත්මිය. පරලෝ සැපත් තෝමස් අබේකෝන්, ඉසබෙලා පෙරේරා, ස්ටීවන් අබේකෝන්, පියලතා අබේකෝන්, සිමියන් සිඤ්ඤෝ, ජේන් නෝනා ඉදිරිසිංහ, ඩී.එම්. ආර්යවංශය ඇතුළු ඥාතීන් සිළු දෙනාටම පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ දරනවා ගම්පහ උඩතුත්තිරිපිටිය අංක 30 නිවසේ පදිංචි ලයනල් අබේකෝන් මහත්මයා. 2021 දෙසැම්බර් 3 හෙවත් අද දින ජන්මදිනයේ යෙදෙන ඔස්ට්‍රේලියාවේ පදිංචි ඉරෝෂ් මෙන්ඩිස් පුතුණුවන්ටත් 2021 දෙසැම්බර් 14 වන දිනට උපන්දිනයේ යෙදෙන සදීෂානි මෙන්ඩිස් දීනියටත් 2021 දෙසැම්බර් 24 වන දින උපන්දිනයේ යෙදෙන ඩිලාන්ද සිල්වා බෑනනුවන්ටත් 2021 නොවැම්බර් 19 වන දින උපන්දිනයේ යෙදුණු තරුල් සන්විදුද සිල්වා මුණුපුරාටත් තුරුවන් සරණ සිළුම සම්මාදිට්ඨික දෙවියන්ගේ ආශිර්වාදය නිරෝගී සුවය දීර්ඝායුෂ සහ සුබ උපන්දිනයන් වේවායි ප්‍රාර්ථනා කිරීමටත් ධර්ම ශ්‍රවණය කළ සිළුම දෙනාටමත් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා පානදුර බණ්ඩාරනායක මාවතේ සරච්චන්ද්‍ර මෙන්ඩිස් තාත්තා සහ සුජාතාද සිල්වා මෑණියන්. අනුරාධපුර මාතලේ හන්දිය නිසල මාවත අංක 36 සසිරික නිවසේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්යනී චන්ද්‍රා ගුණසේකර මහත්මියගේ ජන්මදිනයට ආශිර්වාද කිරීම පිණිස දායකත්වයේ දරන්නේ ස්වාම්පුරුෂයා වන BAPA ගුණසේකර මහත්මයා ඇතුළු දූදරු මුණුබුරු මිනිපිරියන් සහයම පවුලේ සිළු දෙනා. ගම්පහ බැලුම් මහර මැදලන්ද අංක 8 නිවසේ පදිංචිව සිට අවුරුදු 88ක් ආයු වළඳා පරලෝසපත් වූ සෝමා කොඩිතුවක්කෝ දයාබර මෑණියන්ගේ තෙමස් පූර්ණ පින්කම් වෙනුවෙන් ඇයගේ භවගාමී ජීවිතය සුවපත් වී උතුම් නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ දූදරුවන් සහ නෑදෑ පිරිස. වසර 10කට පෙර පරලෝසපත් ලීලාවතී ගොඩකන්ද මෑණියන්ටත්, ගුණපාල ගුරුසිංහ පියාණන්ටත්, නෙල්සන් චන්දසිරි ගුරුසිංහ පියාණන්ටත්, සෝමසිරි මොල්ලිගොඩ පියාණන්ටත්, පවුලේ මියගිය සිළුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීම සඳහා ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ හොරණ මුණගම නර්තනගල අංක 8 නිවසේ පදිංචි නන්දනී ගුරුසිංහ මහත්මිය ඇතුළු දූදරු පිරිස. දැන් පුණ්‍ය අනුමෝදනාව සිදු කිරීම සඳහා ගෞරවනීය දේශිකානන් වහන්සේට ආරාධනය. දැන් මේ මොහොතේදී ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දුන් සියලුම පින්වතුන්ටත් ඒ වගේම අප්‍රමාණ ධර්ම ගෞරවයෙන් යුක්තව චිත්ත ඒකාග්‍රතාවයේ පිහිටවාගෙන ධර්ම ශ්‍රවණය කළ මේ සියලු පින්වත් සෑම දෙනාටම මේ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවේ බලයෙන් ශක්තියෙන් මෙලොව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ රත්නත්‍රයේ ආරක්ෂා සම්පත්තිය සැලසේවා, ප්‍රඥාවේ ආලෝකයේ උදා වේවා, කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිර්වාණ සම්පත්තියෙන් සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. එම උතුම් ධර්මානුශාසනාව පැවැත්වූයේ යක්විල කෙතලහිටියාව ශ්‍රී බෝධිවංශාරාමාධිපති හලාවත දිසාවේ උපප්‍රධාන සංඝනායක ධර්මකීර්ති ශ්‍රී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ඇලබඩගම විමලසාර නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ලබා ගත හැකි කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0111 2 69 71 40 දුරකථන අංකයට. ඔබට මෙම ධර්මදේශනාව ඇතුළුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය කෙරෙන අනිකුත් ධර්මදේශනාවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේ දැන් ශ්‍රවණය කළ හැකියි. ඔබට තෙරුවන් සරණයි.